समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝච භික්ඛවේ කාමානං ආදීනවෝ තීති සද්ධාවන්ත කාරුණික පින්තුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ අංක 31 අරලිය උයන කළුතර දකුණ පදිංචි පුෂ්පා ජයනෙත්ති මහත්මාව තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන තිබෙන්නේ. තින් පින්වත් පුෂ්පා ජයනෙත්ති මහත්මා ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් දායකත්වයේ දරූ පින්නතුල්ලාගේ අපේක්ෂාව තමයි මේ දුක් කරදර වලින් අයින් වෙලා නිස්සරණයට ළඟා වෙන විදිය නැත්තම් මේ නිදහස පිළිබඳව මේ ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට තමයි පින්නතුල්ලා මතක් කරලා තියෙන්නේ. පින්නතුනි බෞද්ධයන්වට වන අපට තියෙන පරම නිදහස මොකද්ද? උතුම්ම නිදහස තමයි පින්නතුනි නිවන. මේ සියලුම ක්ලේශ ධර්මයන් අයින් කරලා ඒ කෙලෙස් වලින් හිත මුදා ගන්න අපට පුළුවන් නම් පින්නතුනි එතන ඒකාන්තයෙන් සැනසෙල්ල තියෙනවා. නිවීම තියෙනවා. එහෙමනම් මේ පින්නතුල්ලාගේ අදහස අනුවම මේට කදිම ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව පින්නතුල්ලා ශ්‍රවණය කළත් ඇති මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මහා දුක්ඛක්ඛන්ධ කියනකොට අපේ හිතට දැනෙන්නේ මොකද්ද? මහා දුක්ඛක්ඛන්ධ කියනකොට පින්නතුනේ දැනෙන්නේ මහා දුක් ගොඩක් කියන එක. එහෙමනම් මහා දුක් ගොඩ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම තමයි මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනාවෙන් දිගහැරෙන දහම් කරුණු මේ පින්නතුල්ලා බලාපොරොත්තු වෙන මේ මාතෘකාවට හොඳට ගැලපෙනවා. තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේලා හිතුවට වඩා ඉක්මනට
පිණ්ඩපාතي ලැබුණා. දානේ වළඳන්නත් වෙලාව තියෙන නිසා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? පිණ්ඩපාතේ වැඩම කරලා එන ගමන් අතරමඟ තිබුණා පරිබ්‍රාජක අසපුවක්. මේ ස්වාමීන් වහන්සේලා මේ පරිබ්‍රාජක අසපුවට ටිකක් ගොඩ වුණා. පරිබ්‍රාජක අසපුවට ගොඩ වුණාම පින්නතුනි මේ අසපුවේ ඉන්න ඒ තීර්ථකයෝ ගොඩාක් සතුටු වුණා. සතුටු වුණේ සද්භාවයෙන්ම නෙවෙයි. සතුටු වුණේ ඒ වෙනකොට සවැත් නුවර ජනතාව හිටිය ලක්ෂ 700ක්. කියන්නේ කෝටි 7ක්. මේ ලක්ෂ 700න් ලක්ෂ 500ක්ම මාර්ගඵලලාභී. මේ ගිහියෝ මොනවා හරි මාර්ගඵලයකටපත් වෙලා. සමහරු සෝවාන්, සමහරු සකදාගාමි, සමහරු අනාගාමි. මේ විදිහට ගිහියන් මාර්ගඵල වලටපත් වෙලා හිටියේ. ඉතින් සවැත් නුවර එදා දවසේ කොහොම තියෙන්නේ නැද්ද? ඇයි මෙච්චර ජීවිත අවබෝධය ඇති කරගත්ත ගිහියෝ හිටියා කිව්වහම අපිට හිතා ගන්නවත් බෑ. එතකොට මේ අන්‍ය තීර්ථකයෝ මේ භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම අගය කළේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේට විශාල ශ්‍රාවකයෝ පිරිසක් සවැත් නුවර හිටියා. ඉතින් මෙච්චර අනුගාමිකයන් ඉන්න, ශ්‍රාවකයන් ඉන්න තථාගතයන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍ය පිරිසෙන් කොටසක් තමයි මේ සංඝ පිරිසක් තමයි අපේ මේ අසපුවට වැඩම කළේ කියලා ලොකු පිළිගැනීමක් තිබුණා. ඉතින් පිළිසඳර එහෙම කතා කරලා මේ තීර්ථකයෝ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඉතින් නිතරම බණ කියනවනේ. ඉතින් අපිත් ඒ විදිහ තමයි. අපිත් නිතර අපේ ශ්‍රාවකයන්ට බණ කියනවා. එතකොට දැන් මේගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ සමාන කරන්නයි බලන්නේ. බුදුරජාණන් වහන්සේත් බණ කියනවා, අපිත් බණ කියනවා. ඊළඟට මේ තීර්ථකයෝ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි මේ කාමය. මේ කාමය අවබෝධ කරන විදිහට දකින්න කියලා කියනවා. ඉතින් අපි කියන්නේ ඒ ටිකම තමයි. අපි කියන්නේ කාමය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි මේ රූපය අවබෝධ කරන විදිහට දකින්න කියලා. ඉතින් අපි කියන්නේ ටිකමනේ. අපි කියන්නේ රූපය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිරතුරුවම කියන දෙයක් තමයි මේ වේදනාව අවබෝධ කරන විදිහට දකින්න කියලා. ඉතින් අපි කියන්නේ ඒ ටිකමයි. අපි කියන්නේ වේදනාව අවබෝධ කළ යුතුයි කියලා. ඉතින් එහෙමනම් අපි දෙපක්ෂේම එකයිනි කිව්වා. පින්නතුනේ අද වුණත් ඔයගේ අත්දැකීම් අපිට තියෙනවා. සමහර වෙනත් දර්ශනයක් අනුගමනය කරන අය කියනවනේ කොයි ආගමෙත් කියන්නේ ඉතින් හොඳ දේ කරන්න නරක දේ කරන්න එපා කියලානේ. ඉතින් එහෙනම් ඉතින් අපි වෙදිලා ඉන්න ඕනේ. අපි ඔක්කොම එකයි කියලා කියන අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රකාශයක් තමයි මේ තීර්ථකයෝ කළේ. ඒ වෙලාවේ මේ නුවණැති භික්ෂුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරේ නැහැ. හැබැයි පිළිගත්තෙත් නැහැ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක මතක් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද අපි පිණ්ඩපාතේ ගිහිල්ලා මේ අර මග තියෙන පරිබ්‍රාජක අසපුවට ගියාම තේයත් අපිව පිළි අරගෙන මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ නිතරම කියනවා කාමය රූපය වේදනාව අවබෝධ කළ යුතුයි කියලා. ඒ ඇත්තොත් ඒ ටිකමලු කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ටිකම කියනවා නම් ඉතින් හොඳයි.
එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ අය එහෙම ප්‍රකාශයක් කරපුවාම ඒ අයගෙන් අපි පෙරලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕන. කොහොමද දැන් ඒ අය ප්‍රශ්න කරන්නේ? කාමය, රූපය, වේදනාව අවබෝධ කළ යුතුයි කියලා ඒ අය කියනවා නම් අපි ඒ අයගෙන් අහන්න ඕන හොඳයි. කාමයේ තියෙන ආස්වාදය මොකද්ද කියලා අහන්න ඕන. ඒ විතරක් නෙවෙයි. කාමයේ තියෙන ආදීනවය මොකද්ද කියලා අහන්න ඕන. කාමයේ තියෙන නිස්සරණය මොකද්ද කියලා අහන්න ඕන. ඒ අයට උත්තර දෙන්න බෑ ඔකට. උත්තරයක් දෙනවා නම් දෙන්න පුළුවන් තථාගත ශ්‍රාවකයෙකුට පමණයි. ඊළඟට ඒ අයගෙන් අහන්න ඕන රූපී ආස්වාදය මොකද්ද කියලා. ඊළඟට අහන්නට ඕන රූපේ ආදීනව මොකද්ද කියලා. ඊළඟට රූපේ නිස්සරණය මොකද්ද කියලා අහන්න ඕන. ඒ විතරක් නෙවෙයි වේදනාවේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය අහන්න කියනවා. ඉතින් එහෙමනම් අද මේ දේශනාවෙන් අපේ පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ දායක පින්නතුල්ලාගේ සිතඟි පරිදිම කාම රූප වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා තුන. හොඳයි මේ කාමයේ පින්නතුනි ආස්වාදයක් තියෙනවා. අපි කාමය බොහොම ලාමක දෙයක් පහත් දෙයක් හැටියට සැලකුවාට මේකේ ආස්වාදයක් නැහැ කියලා කාටවත් කියන්න බෑනේ නේද? ආස්වාදයක් නැත්නම් සත්වෝ මේකට බැඳිලා යන්නේ නැහැ. එහෙනම් කාමේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදය ඊටාම ස්වල්ප ආස්වාදයක්. ආදීනවත් එක ගත්තොත්. එහෙමනම් කාමයේ තියෙන ආස්වාදය මොකද්ද? කාමයේ තියෙන ආස්වාදය තමයි පින්නතුනි ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් ඒක තමයි කාමයේ ආස්වාදය. ඊට වඩා දෙයක් තියෙනවද? ඊට වඩා දෙයක් නැහැ. ඕක තමයි ආස්වාදය. ඊළඟට පින්නතුනේ දැන් අපි මුලින් කිව්වේ මොකද්ද? ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රූපයක් තියෙනවා. ඒක තමයි කාමයේ ආස්වාදය. ඊළඟට කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි ශබ්දයක් තියෙනවා. ඒක තමයි කාමයේ ආස්වාදය. නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් ඔන්න ආස්වාදය. දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රසයක් තියෙනවා ඔන්න ආස්වාදය. කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි පහසක් තියෙනවා ඔන්න කාමයේ ආස්වාදය. ඕකටනේ පංචකාමය කියන්නේ. ඔන්න ඔය ටික තමයි පින්නතුනේ කාමයේ තියෙන ආස්වාදය. ඕක තමයි ඉතින් අපේ ලෝකය. ඕ ටික ලබා ගන්න තමයි අපි හැමදේම කරන්නේ. ඉගෙන ගන්න, ගෙවල් හදන්නේ. හැම දෙයක්ම කරන්නේ පින්නතුනේ මෙන්න මේ ටිකට. එහෙනම් ඕක තමයි කාමයේ ආස්වාදය. පංචකාමය. එහෙනම් දැන් ආස්වාදයේ පින්නතුලට පැහැදිලි නේද? ඒකේ වැඩි කියන්න දෙයක් නැහැ. ඊළඟට පින්නතුනේ කාමයේ ආදීනව තමයි අපි විශේෂයෙන්ම දැනගන්න ඕන. මොකද අපිට නොපෙනෙන පැත්තනේ. ආස්වාදේ නම් අපිට ඔහේ පේනවා. ඕනම දෙයක. හැබැයි ආදීනවේ පේනව අඩුයි. කාමයේ තියෙන ආදීනව ගත්තොත් පින්නතුනේ මේ ඇත්තන්ට තේරෙන්න සරලවම කතා කරොත් අපේ ජීවිතයේ ආපස්සට බලනකොට මේකේ ආදීනව අපට හොඳට තේරෙන්න පටන් ගන්නවා.
දැන් බලන්න අපි පුංචිම කාලේ අම්මා තාත්තගේ පිහිටෙන් ඒ කැතකුණ ගොඩේ පුංචි දරුවා වැඩෙනවා. ඉතින් ක්‍රමානුකූලව දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න ඉතින් ඔන්න බහ තේරෙන වයසට එනවා. බහ තේරෙන වයසට එනකොට ඔන්න අපේ මුල්ම අධ්‍යාපන කටයුතු සඳහා ලදරු පාසලකට අපි යොමු කරනවා. සමහර දරුවෝ ලදරු පාසල් යන්න බෑ කියලා අඬනවා හැමනේ නේද? ඇත්තම කියනවා නම් ඒ ලදරු පාසල් යන්න බෑ කියලා ඇඬීමත් ඉතින් කාමයේ ආදීනවයක් තමයි. දැන් පින්නතුනි බලන්නකෝ අපේ අම්මලා ඇයි ලදරු පාසල් වලට අපිව දාන්නේ? අනාගතේ අපේ හදන්න. අනාගතේ අපට සැප දෙන්න. මොකක්ද අපට දෙන සැපේ? හොඳට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලබා දෙන්නේ ඔය වැඩේ කරන්නේ නේද? එහෙම නැතුව අම්මලා අනේ පුතේ මේ සසර හර බිය කරුයි. ඔයා මෙතනින් මූලික අධ්‍යාපනය හදාරලා ඉක්මනින් සසුන්ගත වෙලා නිවන් දකින්න කියලා අපිව දාන්නේ. නෑ. අපේ අනාගතේ හදන්න අපට සැප දෙන්න. කොටින්ම අපට පංචකාමයේ ලබා දෙන්න තමයි ඒ දේ කරන්නේ. ඔන්න ඉතින් ඒ දරුවා දැන් ඉස්කෝලේ යනවා. පින්නතුනි ඉස්කෝලේ යනවා කියලා කියන්නේ දැන් බලන්න පුංචිම කාලේ සමහර දරුවෝ මේ අධ්‍යාපනය නිසා ශාල පීඩනයට ලක් වෙනවා. එක මහත්තයෙක් මට කිව්වා එයාගේ පුතාට මේ අගනගරේ ලොකු ඉස්කෝලයක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙයා ටිකක් කොළඹින් බැහැර ඉන්නේ. උදේ 4ට මේ දරුවා ඇහැරවන්න ඕන ඉස්කෝලේට ගේන්න. උදේම නැගිට්ටවලා බාත්රූම් එකේ ගිහිල්ලා තින කොමඩ්ඩි කුඩ ළමයව. ඒ මහත්තයා කියන අනේ ස්වාමීන් වහන්සේ දුකේ බෑ. ටිකක් ළමයා පරක් වෙනකොට ගිහිල්ලා බලනකොට ළමයා නිදි කොමඩ්ඩි කුඩ. එතකොට බලන්න පින්නතුනි මේවා ඉතින් කාමයේ ආදීනව නෙවෙයිද? ආදීනව තමයි. මම මේ ඉගෙන ගන්න එපා කියලා කියනව නෙවෙයි. මම මේ කියන්නේ ආදීනව පැත්ත. ඊළඟට බලන්න අද අධ්‍යාපන රටාව උදේ ඉඳලා රෑ වෙනකම් පන්ති. අම්මලාම කියනවා විභාග තියෙන කාලෙට ළමයි නිකන් තැම්බිලා වගේ. ඇයි මේ දුක් විඳින්නේ? කාමයේ වෙනුවෙන් මොන කතා කිව්වත් කාමයේ වෙනුවෙන් තමයි පින්නතුනේ දුක් විඳින්නේ. ඊළඟට උන් අපි කියමුකෝ දැන් ඕක දිගින් දිගට කියන්න දෙයක් නැහැ. අවුරුදු ගණනාවක් විශ්වවිද්‍යාලයේ දක්වාම ඉගෙන ගත්තා කියලා. දැන් විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා උන රැකියාවක් හොයාගත්තා. දැන් ප්‍රශ්න ඉවරද? අලුත් මුහුණුවරකින් ඔන්න ප්‍රශ්න පටන් ගන්නවා. නේද? දැන් අපි ඔච්චර මහන්සි වෙලා ඉගෙනගෙන රැකියාවක් හොයාගත්තට පස්සේ අතට කීයක් හරි ලැබෙන කාලේ එනකොට ප්‍රශ්න ඉවර නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉවර නැහැනේ. එතකොට බලන්න පින්නතුනි මේ කාමයන්ගේ තියෙන ආදීනව. ඊළඟට ඉතින් අලුත් මුහුණුවරකින් ප්‍රශ්න එනවා. ඊළඟට ඉතින් ගෙවල් හදන්න ඕන. ඒවට ණය ගන්නවා. ඉඩම් ගන්න ඕන. ඒවට ණය ගන්නවා. ඉතින් ඔය විදිහට පින්නතුනි ණය ගෙවගවා ඉතින් කොහොම හරි ගොඩනගාගෙන යනවා. ඉතින් කොච්චර දුකක්ද බලන්න මේ සුළු සැපයක් වෙනුවෙන්. ඊළඟට පින්නතුනි මොකද වෙන්නේ? ඊළඟට කසාද බඳිනවා, ළමයි හදනවා. ඒ යුතුයකම් වලට ඊළඟට නැහිනවා. ඉතින් ඔය විදිහට පින්නතුනි මහා දුකක් විඳ යනවා. එතකොට බලන්න මේවා කාමයන්ගේ ආදීනව නෙවෙයිද? වැඩි ඕන නෑ. මට නම් හිතෙන්නේ දැන් හැමදාම එකම චක්‍රේ. උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා. පින්නතුන වෙන දෙයක් නෑනේ. එකම තැනට ඉතින් යනවා එනවා. ඔය විදිහට පින්නතුනේ එකම චක්‍රේ කැරකෙනකොට දුකක් නෙවෙයිද? හිතලා බලනකොට පින්නතුනේ නුවණ තියෙන කෙනෙකුට නම් ඒක මහා දුකක්. දැන් බලන්න හැමදාම ඔය බස්වල මිනිස්සු තෙරපි වැඩට යනවා. ආය හවස් වෙනකොට ඒ සිතේමයි ඒ විදිහටම තෙරපි ගෙවල් වලට එනවා.
රෑ 7-8 වෙනවා ගෙවල් වලට එනකොට මොනවා හරි උයනවා. ඉතින් කනවා නිදා ගන්නවා. උදේ 4ට අවදි වෙනවා ආයෙ කෑම හදා ගන්නවා. කෑම එකක් බැඳ ගන්නවා ආයෙ වලට යනවා. ඕක තමයි ජීවිතේ. එතකොට පින්නතුනි බලන්න පුංචි සැපයක් වෙනුවෙන් මොන තරම් දුක් විඳිනවද? සමහරු දැන් ওই රැකී ආරක්ෂා නැතුව කොච්චර දුක් විඳිනවද? එහෙමනම් කාමයන්ගේ ආදීනව පින්නතුනි ඔය එක පැත්තකින්. ඊළඟට බලන්න කාමයන්ගේ ආදීනව දැන් අපි ලොකු බලාපොරොත්තු ඇතුව එක එක ව්‍යාපෘති කරනවා. වෙලහිලඳාම් කරනවා. ඒ වගේ නිසි ප්‍රයෝජන සමහර වෙලාවට ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් හිට ගොවිතැන. ඔන්න ගොවිතැන කරනවා. ඉතින් පායන කාලේ ඒ කැලේ කොටලා හේන් ගොවියා අවකාශයේ පොළොව බිඳලා පොළොව සකස් කර ගන්නවා. වටේටම ණය වෙලා පොහොර ටික අවශ්‍ය ටික ලබා ගන්නවා බීජ ටික. ඉතින් වගාව ඔන්න කරගෙන යනවා. වගාව පින්නතුනි කරගෙන යනකොට දැන් වගාව හොඳට පැලේ බීජය පොළොවට දාලා ඉතින් මේ පැලේ හැදීගෙන එනවා. හොඳට හැදීගෙන එනකොට නියඟයක් අල්ලනවා ඔක්කොම ඉවරයි. ගොවියා වස බොනවා. මෙන්න කාමයන්ගේ ආදීනව. ආදීනව පැත්ත හිතනවා නම් කෙලවරක් තියනවාද? කෙලවරක් නැහැ. ඊළඟට බලන්න පින්නතුනේ තමන් බොහෝම ආදරෙන් හදාගන්න දරුවෝ අකීකරු වෙනවා. දරුවන්ට දෙමව්පියන්ගේ තියෙන පුදුමාකාර බැඳීමක් නේ ලෙන්ගතුකමක් නේ. ඒ දරුවෝ නොසලකා හරිනකොට දෙමව්පියන්ට ලොකු වේදනාවක් දැනෙනවා. ඊළඟට බලන්න ඒ අල්ලගත්ත දේම ප්‍රතික්ෂේප කරනවා. සමහර අම්මලා තාත්තලා ඊළඟට පින්නතුනේ කරන්නේ ඒ දරුවන්ට දෙස් තියෙනවා. අනේ නිවන් දකින්නකම් මේ වගේ දරුවෝ ලැබෙන්න එපා. ඉතින් මේ ආදීනව තමයි. එතකොට බලන්න මේ කාමයේ තියෙන ආදීනව. ඊළඟට බලන්න සමහර අම්මලා මේ පුංචි කිරි දරුවෝ දාලා යනවනේ. මේ කාමයේ නිසා. මේ කාමයේ ආදීනව. ඊළඟට වයෝවෘද්ධ අම්මලා වුණත් බලන්න. සමහර වයෝවෘද්ධ අම්මලා මට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි පුතා මම මැරුණයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මේ පුතා ඉන්නව අපිත් දැකලා තියෙන පුතා. අපි අහන්නේ ඇයි එහෙම හිතන්නේ? ඉතින් පින්නතුනි කතා කරගෙන යනකොට එක්ක ගෙයක්, එක්ක ඉඩමක්, එක්ක සල්ලි. බලන්න මේ කාමයේ තියෙන ආදීනව එක එක පැත්තෙන් ගත්තාම මේ කැමැත්තේ තියෙන ආදීනව. එහෙමනම් පින්නතුලට තේරෙනව නේද? තව මේකේ නොකියු පැති ඕන තරම් තියෙනවා. කාමයේ ආදීනව පින්නතුනි නුවණින් ඉඳගෙන සිහියෙන් කල්පනා කරලා බැලුවොත් පින්නතුනි එක කෙලවරක් නැහැ. පුදුම තරම් කාමයන්ගේ ආදීනව තියෙනවා. අපි ඒක තේරුම් ගන්නට ඕන. එහෙමනම් මේ කාමයේ ස්වභාවය තමයි මේක ඉතින් ලබා ගන්නකන් තමයි වටින්නේ. ඊට පස්සේ මේක ඇති දෙයක් නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. එහෙමනම් දැන් අපේ පින්නතුලට තේරෙනවා කාමයේ ආස්වාදයේ තේරෙනවා ආදීනවයක් තේරෙනවා. ඊළඟට නිස්සරණය. නිස්සරණය කියලා කියන්නේ මේකේ නිදහස් වීම. එහෙනම් ඉතින් කාමයෙන් නිදහස් වෙන්න ඕන නම් කාමයට තියෙන කැමැත්ත අතහැරියා නම් ප්‍රශ්න ඉවරයි. හැබැයි ඕක වචනෙන් දෙකකින් කියලා දැම්මට ඕක අතහරින එක තමයි ඊළඟ ප්‍රශ්නේ. එහෙමනම් පින්නතුනි අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. මේ කැමැත්ත කියන එක අතහරිනවා කියන එක ලෙහිසි වැඩකුත් නෙවෙයි. හැබැයි බැරි දෙයක්ුත් නෙවෙයි. ඒකට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිතික්ෂාවන් පුරුදු කරන්නට ඕන. එහෙම නැතුව නිස්සරණේ කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මේ දේශනාව අවසානයේ මේ නිස්සරණය පිළිබඳව පින්නතුල්ලාට කරුණු ටිකක් පැහැදිලි කරන්නම්.
දැනට අපි මතක තියාගමු කාමයේ ආස්වාදයේ තමයි මේ පංචකාමයෙන් ලැබෙන පුංචි සැපේ. ආදීනව ගත්තොත් පින්නතුනේ ඒක කෙලවරක් නෑ. විවිධ පැති වලින් ගත්තොත් මේකේ ආදීනව තමයි වැඩි. ආස්වාදයේ අබෑටයක් නම් ඊට සාපේක්ෂව ආදීනව මහා මෙර පර්වතයක් තරම්. ඊළඟට පින්නතුනේ නිස්සරණය කියලා කියන්නේ මේ කාමයට තියෙන කැමැත්ත අතහරියනම් පුදුම නිදහසක්. ඒ පිළිබඳව දේශනාව අවසානයේ පින්නතුලට කරුණු කීපයක් පැහැදිලි කරන්නම්. ඊළඟට රූපය. දැන් අපට මේක දුක් කරදර පීඩා හැම දෙයක්ම ඇති වෙන්නේ පින්නතුනේ මේ කාමය නිසා. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න ඕන. දැන් බලන්න මේ කැමැත්ත නිසාම සෑම පීඩනයක්ම මේ කැමැත්ත නිසා. එහෙමනම් මේ ආදීනව පැත්ත පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට රූපය. රූපේත් ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. රූපේ තියෙන රූපය කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මීට කලින් අපි තේරුම් ගන්නත් ඕන කමක් තියෙනවා. කාමය කියලා කිව්වේ කැමැත්ත. ඒක අපිට පැහැදිලි. එහෙනම් රූපය කියලා කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයට තමයි රූපය කියලා කියන්නේ නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. රූපය. රුප්පතීතිකෝ කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. මොන වගේද කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ? සීතලෙන්, උණුසුමෙන්, පිපාසයෙන්, බඩගින්නෙන් මේ වගේ තමයි විනාශ වෙලා යන්නේ. එහෙමනම් පින්නතුනි මේ රූපේ ආස්වාදිකුත් තියෙනවා. සම්මුති වශයෙන් ගත්තාම මේ රූපේ ආස්වාදයකුත් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා කියන්න බෑ. ආස්වාදයක් තියෙනවා. ආදීනව ආස්වාදයේ දසමයයි ආදීනව කියා නිම කරන්න බෑ මහ මෙරක් වගේ. නිස්සරණය ඇත්තටම රූපයට තියෙන කැමැත්ත අත්හැරියා නම් ගැටලුව ඉවරයි. එහෙනම් දැන් අපි බලමු මේ වෙනස් වෙන නැසී වෙනසී යන දේ තුල තියෙන ආස්වාදය මොකද්ද කියලා. දැන් සම්මුති වශයෙන් ගත්තාම බලන්නකෝ පින්නතුනි අපිට මේ ආයතන 6 ගත්තත් මේ ඉන්ද්‍රියන් ගත්තත් මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේවා ඉතින් මේ රූපනේ. මේවා තුළින් අපට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඊළඟට පින්නතුනේ අපි මෙයන්ට හොඳටම තේරෙන විදිහටම කතා කරොත් රූපේ තියෙන ආස්වාදය බොහෝම తాවකාලිකයි. අපි හිතමු අවුරුදු 15 විතර ඉඳලා අවුරුදු 25 නැත්තම් 30 කියමුකෝ. ඔන්න ඔය අවුරුදු 10 15 කාලයේ තමයි රූපේ ආස්වාදජනකම කාලය. වෙන කාලයක් නැහැ. ඒ කාලේ ඉතින් බොහොම ලස්සනයි, මුහුණ ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, අතපය ලස්සනයි, පැහැපත් ඇඳුම් පිළිවෙලයි හැමෝම ප්‍රිය කරනවා. මේක තමයි රූපේ ආස්වාදේ. වෙන දෙයක් නැහැ. ඔන්න ඔය චූටි කාලේ හැබැයි ආස්වාද ජනක කාලෙත් මේක විනාශ වෙන්න පුළුවන්. ඒක අපි පැත්තකින් තියමුකෝ. එහෙනම් රූපේ ආස්වාදය හැටියට සලකන්න තියෙන ඔන්න ඔය චුට්ට. වෙන දෙයක් නැහැ. ආදීනව ගත්තොත් පින්නතුනි කොච්චර තියනද රූපේ ආදීනව. කොච්චරනම් ලෙඩ රෝග මේ රූපයට හැදෙනවද? ඒවා පින්නතුනි මං එකින් එකට අහවල් රෝගී කියලා කියන්න ඕනේ. පින්නතුලා දන්නවා මේ රූපයට කොච්චර ලෙඩ හැදෙනවද කියලා. මේ ඔක්කොම රූපේ ආදීනව. ඊළඟට මේ රූපය වයසට යනවා. ඒ රූපේ ආදීනව. ව්‍යාධියටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මරණය කරා යනවා. මේ සියල්ලම රූපේ ආදීනව. ඔන්න ආදීනව පැත්ත.
එහෙමනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. ආස්වාදයේ ආදීනව. ආස්වාදය අපට තේරුණා. දැන් ආදීනව පැත්ත. පින්නතුනේ මේ සාමාන්‍යයෙන් පුතත්ජන සමාජයේ මේ ආස්වාද පැත්ත අල්ලන්න තමයි උදව් තියෙන්නේ. ආදීනව පැත්ත ඉතින් වහලා දාන එක තමයි ස්වභාවය. නමුත් අපි ආදීනව පැත්ත විශේෂයෙන්ම දකින්න ඕන. ආදීනව දැක්කොත්නේ කලකිරීම ඇති වෙන්නේ. ඒ කලකිරීම ඇති වුණොත් නිබ්බිදාව ඇති වෙලා අපට සැනසෙල්ල ළඟා කරගන්න පුළුවන්. නැතුව මේකේ තියෙන ආස්වාදේම අල්ලගෙන ඉඳ ගියොත් කවදාකවත් ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න බෑ. හැබැයි පුතත්ජන සමාජයේ නිතරම ආස්වාද පැත්ත තමයි අල්ලන්නේ. දැන් බලන්න අපි නිකමට ගත්තොත් වයෝවෘද්ධ කෙනෙක්, වයෝවෘද්ධ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ කෙනා බොහොම වයසට ගිහිල්ලත් බොහොම නිරෝගීව ඉන්නවා. එහෙම නිරෝගීව ඉන්න කෙනෙක් දැක්කහම අපේ සමාජයේ බොහෝ දෙනා කොහොමද කියන්නේ? මේ අතන්න පුරුදුයි. දැන් බලන්න මේගොල්ලෝ මෙච්චර වයසට ගිහිල්ලත් මෙහෙම ඉන්නවා නම් තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා කියන්නේ නැද්ද? කියනවා. අර බලන්න. අපේ අයට ආස්වාදේ ඕනේ නම් අතීතයට ගිහිල්ලා හරි ආස්වාදේ හොයනවා. හැබැයි පින්නතුනි ඔය විදිහට ආදීනවේ දකින්නවද? වයෝවෘද්ධ කෙනෙක් දැක්කත් ආදීනවේ නම් ඔහොම දකින්නේ. දැන් අපි හිතමු තරුණ කෙනෙක් ඉන්නවා. hina වෙලා බොහොම සෙල්ලමින් විනෝදෙන් ඉන්න තරුණයෙක් හරි තරුණියක් හරි දකිනවා. එතකොට කෙනෙකුට හිතෙනවා ධනෙ මෙහෙම hina වෙවි උඩ පැන හිටියට තව අවුරුදු 20කින් 30කින් උඩරිම මේ ආච්චිලා සීයලානි කියලා හිතෙනවද? එහෙම කවදාවත් හිතෙන්නේ නැහැ නේ පින්නතුනි. බලන්න. අපේ අයට ආස්වාදයට ඕන නම් අතීතයට පවා යනවා. හැබැයි ආදීනවේ දකින්න අනාගතයට යන්න පුළුවන් කම නැහැ. ඒ කියන්නේ කාමයටම අපි අහුවෙලා ඉන්නේ. ඒක තමයි ස්වභාවය. මම මේට කලිනුත් මේ කතාව කියලා තියෙනවා. දවසක් අපේ ස්ථානේ මම තව මහත්තයෙක් එක්ක එළියේ ආසනයක් තියෙනවා. මේකේ වාඩි වෙලා කතා කර ඉන්නවා. කතා කර ඉන්නකොට පින්නතුනි එක මැදි වයසේ අම්මා කෙනෙක් වාහනයක් ස්ථානට ආවා. ඒකෙන් බැහැලා ආව මැදි වයසේ අම්මා කෙනෙක්. ඇවිල්ලා මට මතක් කළා ස්වාමීන් වහන්සේ මේ වාහනේ අපේ අම්මා ඉන්නවා. ඇයට අවුරුදු 90 ගණනක් වයසයි. ඉතින් හොඳට හිටියා. එකපාරම ලෙඩ වුණා. අපි මේ ස්පිරිතාලට අරන් ගියා. ඉතින් දොස්තර මහත්තයා පරීක්ෂා කරලා ස්කෑන් එකක් එහෙම කරලා බලනකොට අම්මගේ මුළු ඇඟේම පිළිකාවක්. දැන් මුකුත් කරන්න බෑ, වයසත් වැඩි. අම්මා ඒක දන්නේ නැහැ. ඉතින් දැන් අපට අම්මව ගෙදර එක්කන් යන්න කිව්වා. දැන් අම්මා අදද හෙටද කියන්න බෑ. අපි ආවේ ස්වාමීන් වහන්සේ අම්මගේ අතින් පිරිකර ටිකක් පූජා කරවන්න. ඉතින් දැන් මම දැනුවත් වුණා. බොහොම අමාරුවෙන් තව ළමයි දෙන්නෙක් අම්මව එක් කරගෙන ආවා. වයෝවෘද්ධ ආච්චි කෙනෙක්. ඉතින් මේ අම්මා අර ළමයි අත ගහලා අම්මගේ අතට පිරිකර දුන්නාම බොහෝම සතුටෙන් මම දැක්කා. hina වෙලා වගේ මේ අම්මා පිරිකර පූජා කරා. ඒ තරම් සතුටුයි මෙයාට. තියා කරපු පින්කම් ටිකක් කිව්වා. ඉතින් මම ඒවත් අහගෙන හිටියා. ආශිර්වාද කළා. ඉතින් මම දැනුවත් වෙලා හිටපු හින්දා ඉතින් මම හොඳට ආශිර්වාද කළා. ඉතින් මේ ආච්චි පින්නතුනි අර කොච්චර වයසට ගියත් අර සිරියාවන්ත ආච්චි කෙනෙක්. එහෙම ආච්චිලා ඉන්නව නේද? ඉතින් කොහොම හරි දැන් මේ අම්මගේ අතින් පිරිකර පූජා කරලා ඔක්කොම සතුටු වෙලා මේ ළමයි අම්මත් අරගෙන ආපහු යන්න ගියා. අර මා ළඟ හිටියනේ මහත්තයෙක්. ඒ මහත්තයා ටිකක් වෙලා ඉඳලා මට කියනවා පින්වන්ත අම්මා කෙනෙක් නේද ස්වාමීන් වහන්සේ මං කෝව් කියලා. තව ටිකක් වෙලා ඉඳලා දැන් බලන්න මේ චිත කොච්චර ගිහිල්ලාද කියලා මේ මහත්තයා මට කියනවා මේ අම්මා දැන් මෙච්චර ලස්සන නම් තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා. එතකොට දැන් මේ මහත්තයත් අහගෙන හිටියා මේ මාරාන්තික රෝගයක් පිළිකාව. එයාට මතක් වුණේ නැහැ නේ අනේ හෙට අනිද්ද වෙනකොට මේක දරකඩක් වගේ බිමට පතිත වෙනවානි කියලා හිතුන්නේ. අර රැල්ලි වැටිච්ච ආච්චි.
මෙයා කල්පනා කරේ වෙනත්ම පැත්තක්. මෙච්චර වයසට ගිහිල්ලත් මෙහෙම සිරියාවන්තයි නම් තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා. ඉතින් මහත්මයාගේ දෝෂයක් නෙවෙයි. මම මේ කියන්නේ පුතත්ජන හිතක ස්වභාවය. ආස්වාද පැත්තමයි පින්නතුනේ අල්ලන්නේ. ආදීනව පැත්ත මේ විදිහට අල්ලන්න පුරුද්දක් නැහැ. ඉතින් එහෙමනම් අපි මේ දේවල් හොඳට තේරුම් ගන්න ඕන. මෙන්න රූපේ ආදීනව. ඊළඟට පින්නතුනේ රූපේ නිස්සරණය තමයි මොකද්ද? රූපේට තියෙන කැමැත්ත අතහැරියා නම් ගැටලුව ඉවරයි. රූපේට තියෙන කැමැත්ත අතහැරියා නම් ගැටලුව ඉවරයි. එහෙමනම් නිස්සරණය පිළිබඳව අපි මුලින්ම මතක් කළා. මේ ඊතුරු කාරණේ විස්තර කළාම නිස්සරණය පිළිබඳව නිදහස් වීම පිළිබඳව පින්නතුලට කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. ඊළඟට පින්නතුනි වේදනාව. වේදනාවෙත් තියෙනවා ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. ඔය වේදනාව කියන එකත් අපි අහුවෙන දෙයක්. මොකද්ද වේදනාව කියලා කියන්නේ? වේදයතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියන්නේ මොනවද විඳින්නේ? සැප විඳිනවා. දුක් විඳිනවා. මධ්‍යස්ථ වේදනා විඳිනවා. දැන් මේ ඉන්ද්‍රයන්ට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකොට මොකද්ද වෙන්නේ? සැප වේදනාව. මේ ඉන්ද්‍රයන්ට අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකොට දුක් වේදනාව. නේද? මේ ඉන්ද්‍රයන්ට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකොට සැප. අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස ලැබෙනකොට දුක. ඒ දෙපැත්තට නැති වෙනකොට ඒ දෙපැත්තේ අමුතු සැපේකුත් නැහැ, අමුතු දුකකුත් නැහැ. එහෙමනම් එතන මධ්‍යස්ථ වේදනාව. හොඳට මතක තියාගන්න වේදනාවකින් තොරව එක මොහොතක්වත් අපි ගත කරන්නේ නැහැ. සෑම තප්පරයකම මොනවා හරි වේදනාවක් විඳිනවා. ඉතින් වේදනාව නිසා නිකන් තියන්නේ වේදනාවක් දැන් වේදනාපත්‍ය තණ්හා. වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් මේ පිළිබඳව අපි හොඳට අපේ අවධානය යොමු කරන්න ඕන. ඇයි පින්නතුනි මේ වේදනාව නිසා මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඉස්සරහට සකස් වෙනවා. මේ විඳීම නිසා. දැන් බලන්නකෝ අපේ ඇහැට ලස්සන රූපයක් දැක්ක ගමන් අපේ ලෝභය නැති වෙන්නේ. අපේ ඇහැට ලස්සන අපි අකමැති රූපයක් දැක්ක ගමන් ද්වේෂය තරහ ඇති වෙන්නේ. දෙපැත්තරම නැත්තම් මධ්‍යස්ථ වේදනාවේදී පමා හිත දියුණු කරලා නැත්තම් යෝනිසෝ මනසිකාරයක් නැත්තම් අකුසල පැත්තට තමයි කැපෙන්නේ. එහෙනම් මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. එතකොට මෙතන වේදනාව හැටියට හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද කාමයේ ගැන පෙන්නපු නිසා තථාගතයන් වහන්සේ මෙතන වේදනාව හැටියට පෙන්වන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන. මේ ධ්‍යාන හතර තමයි පින්තුනේ වේදනාව හැටියට පෙන්වන්නේ. විඳීම. නිකන් ඔය සාමාන්‍ය කම්සැපයක් ගැන මෙතන කතා කරන්නේ නැහැ. ඒක මුලින් කියවුණා. ඒතර මෙතන විඳිනවා කියලා කියන්නේ මෙන්න ධ්‍යාන සැපේ. දැන් ධ්‍යාන කිව්වහම අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. ධ්‍යාන කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම අපි මෙහෙම හිතමු. යම්කිසි අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් කියලා අපි හිතමු. හොඳට භාවනා කරනවා. ආනාපාන සතිය මුල් කරගෙන භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට මේ අම්මට ඒ තාත්තට පැයක් ඒ කර්මස්ථානයේ තුල පැයක් දෙකක් හොඳට ඉන්න පුළුවන් නම් ඒ අරමුණේ නීවරණ ටික යටපත් වෙලා නම් ඒ තුලින් පින්නතුනේ ලොකු ප්‍රීතියක් මහා සැපයක් ඒ වගේ මේකාග්‍රතාවයක් කෙලෙස් යටවත් වීමක් තියෙනවා. ওই ස්වභාවය තමයි ධ්‍යානය කියලා කියන්නේ පඨම ධ්‍යානය. එතකොට ඒ ලැබෙන වේදනාව පින්නතුනේ පුංචි වේදනාවක් නෙවෙයි, පුංචි ආස්වාදයක් නෙවෙයි. ওই කම් සැපයට කිට්ටු කරන්නවත් බෑ වේදනාව. ඒකනේ ওই භාවනාවට හුරු වුණාම ඒක අතහැර ගන්න බැරි. ඒක ඒ තරම් වටිනවා. ඒ වේදනාව ඉතින් විඳට කමන්නේ නැහැ. ඒ සැපේ විඳිනකොට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. එහෙමනම්
ඔන්නෝක තමයි වේදනාවේ ආස්වාදය හැටියට පෙන්වන්නේ මෙතන. ඔය නිකාං ලැබෙන කම්සැපේ මෙතන ආස්වාදයක් හැටියට පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ ධානයකින් ලැබෙන සැපය. ඒක තමයි ආස්වාදේ. ආදීනව ඒ ධානයත් හැමදාම පවතින්නේ නැහැනේ. ඒ ධානයත් වෙනස් වෙනවා. ඒක පවතින්නෙත් නැහැ. ඒකත් වෙනස් වෙලා යනවා. අන්න ඒ දේ අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ධානයක් හැමදාම එක විදිහට තියෙනවා නම් අපිට නිවන් දකින්න ඕනේ නැහැනේ. ධානයක් උපදව ගත්ත පැත්තකට වෙලා හිටියා. නමුත් පින්නතුණී ධානයත් මොන මොහොතේ හරි වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම තමයි වේදනාවේ තියෙන ආදීනව පැත්ත. නිස්සරණය මොකද්ද? වේදනාවට උනත් තියෙන කැමැත්ත අතහැරියානම් ගැටලුව ඉවරයි. එහෙනම් දැන් පින්නතුරට තේරෙනවා මේ නිස්සරණය කියලා කියන්නේම කැමැත්ත නැති තැන නිස්සරණය. නේද? යම් කිසි තැනකට බැඳීමක් ඇලීමක් නැත්තම් එතනම තමයි පින්නතුර නිවන තියෙන්නේ. දැන් මේ අනවරාග්‍ර සංසාරේ අනවරාග්‍ර ගමනේ අපි මේ විදියට ආවේ කැමැත්ත නිසානේ. කැමැත්ත මුල් කරගෙන තමයි මේ දීර්ඝ ගමන අපට ඉන්න සිද්ධ වුනේ. එහෙනම් කැමැත්ත නැති කරා නම් සමුදය ප්‍රහාණය කළා නම් සසර ගමන නිමාවටපත් වෙනවා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනික වැඩපිළිවෙලක් ක්‍රමානුකූලව පින්නතුනි ධර්මානුකූලව අපට පැහැදිලි කරන්නේ. ඒ වැඩපිළිවෙලේ ගමන් කිරීම තුළින් තමයි අපිට ඒ සදාතනික නිස්සරණය සැනසෙල්ල උදාපත් කරගන්න තියෙන්නේ. දැන් අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕන මේ කැමැත්ත කියලා කිව්වහම ඕනම දෙයකට පින්නතුනි කැමැත්ත කිව්වහම ලොකු නිකන් දැනෙනවා මුත්තක්. හරි සතුටක් දැනෙනවා. කැමැති රූප, කැමැති ශබ්ද, කැමැති ආග්‍රහණ, කැමැති දේවල්. ඒ කැමැත්ත කියන එකටම අපි ඇදිලා යනවා. අපි ආසයි දෙයට. හැබැයි ධර්මයේ මේක විග්‍රහ කරන්නේ මේක හරියට අර මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ දෙයක් තමයි මේ කැමැත්ත. දැන් බලන්න පින්නතුනි කවුරු හරි කෙනෙක් අපට මිත්‍රයෙක් වගේ ඉන්නවා පේන්න. අපිට එයා නැතුව බෑ. ඒ තරම් අපේ හිත සනසනවා යා. හැබැයි එයාගේ හිත ඇතුලේ තියෙන වෙන දෙයක්. මම මේ මිනිහාගෙන් පලි ගන්නවා, මෝ මරනවා, මෙයාව නැති කරනවා කියන සංඥාව තියෙන අපිව රවට්ටගෙන ඉන්නවා. හැබැයි අපි යා නැතුව අපට ඉන්න බෑ. අපි යත් එක්ක බොහෝම සතුටෙන් ඉන්නවා. අවස්ථාව ලැබිච්ච ගමන් ඒ කෙනා අපිව මරලා දානවා. අන්න ඒ වගේ එකක් තමයි මේ කැමැත්ත. බොහොම ලස්සනට ඉන්නවා කැමති දේවල් ලැබෙනකොට බොහොම සුන්දරත්වයෙන් කැමැත්තෙන් hina වෙවි ඉන්නවා. හැබැයි කැමැත්ත නිසා පින්නතුනි අපේ බෙල්ලට තොණ්ඩු වැටෙනකන් අපි දන්නේ නැහැ. අන්න ඒකයි මේ කැමැත්තේ තියෙන භයානකකම. බලන්න ධර්මයේ දෙන උපමාව මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් බලන්න මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකයා කියලා කියන්නේ දැන් අපට මේ ගිහි ජීවිත ගත කරන මේ ඇත්තන්ට තමන්ගේ දරුවෝ බොහොම ප්‍රියයි. බිරිඳ ප්‍රියයි, ස්වාමියා ප්‍රියයි. වතු පිටි බොහොම අපි ඒවට කැමති බැඳීලා ඉන්නවා. මිල මුදල් එහෙම තියෙනවා නම් ඒවට ගොඩාක් බැඳිලා ඉන්නවා. ඉතින් ඒවා පින්නතුනේ අපට පේන්නේ මහා වටිනා දේවල් හැටියට. හැබැයි ඔය කැමති දේවල් නිසා පින්නතුනේ ඔක අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපේ මරණය මොන වෙලාවේද කියලා කියන්න බෑනේ. අපේ මරණය යම් කිසි අවස්ථාවක සිද්ධ වෙනකොට අපි ආස කරන දෙයක් අපේ හිතට ආවොත් ලෝභයෙන් අපිට සුගතිගාමී වෙන්න පුළුවන්ද? බෑ. ආදිත්ත පරයාය සූත්‍රය අනුව අපි ඒ දේ ආස්වාදයෙන් හිත අපි හිතමු දැන් බැංකුවේ තියෙන මුදල් ටික මට මෙච්චර තියෙනවා අච්චර තියෙනවා කික ඒ ගැන ලෝභ හිතකින් ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායයි. එතකොට අර කැමැති දේම නෙවෙයිද අපිට තොණ්ඩුව දාන්නේ. කැමැති දේම තමයි පින්නතුනේ අපිට තොණ්ඩුව වැටෙන්නේ. අන්න ඒකයි මෙතන වදාලේ මේ කැමැත්ත අපි ක්‍රමානුකූලව පින්නතුනේ තේරුම් ගන්න ඕනේ. මේක සංසිඳවා ගන්නට ඕනේ. අවබෝධය තුළින්ම තමයි මේ දේ කරන්න පුළුවන්.
එහෙමනම් සුගතිගාමී වෙන්න පවා පින්නතුනේ මේක තීරණාත්මක සාධකයක්. අවබෝධයෙන් අපි ජීවත් වෙන්න ඕන. දැන් දරුවෝ හදන අම්මලා තාත්තලා වුණාම අර අලකොලේක දාපු වතුර ටිකක් වගේ යුතුයකම් ඉෂ්ට වෙන්න ඕනේ, ආදරේ ඒ අයට ලබා දෙන්න ඕන. හැබැයි පින්නතුනේ ඊට එහා අමුතු විදිහට ඒ දරුවත් අරගෙන යන්න කල්පනා කරොත් නම් ඔන්න වරදිනවා. එහෙම හිතන අය ගොඩක් ඉන්නවා. දැන් ගෙවල් හදනවා, ගේ දාලා යන්න බෑ, අරගෙන යන්නයි කල්පනාව. කොහොමද ඉතින් ඒක කරන්නේ? ඉතින් එහෙමනම් මෙන්න මේ දේවල් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න තරමට අපට පින්නතුනි ගැළවීම තියෙනවා. අපි නිතරම මතක් කරනවා දරුවෝ හැදුවට කමන්නේ. ඒ දරුවන්ට ආදරය දෙන්නත් ඕන. හැබැයි පින්නතුනි ඒ දරුවෝ අතහැර ගන්න බැරුව දරුවෝ අල්ලගෙන හිටියොත් දරුවන්ටත් අයහපත, මේ ඇත්තන්ටත් අයහපත. මේ ඇත්තෝ හිතන්න ඕනේ අනේ සංසාරේ මේ අනවරාග්‍ර ගමනේ කෝටි ප්‍රකෝටි ගණන් දරුවෝ හැදුවා. දැන් මේ ඉස්සෙල්ලාත්මේ හදපු දරුවෝ දැන් මතක නැහැනේ. එහෙනම් මේ වර්තමානයේ ඉන්න දරුවෝ දෙන්න හරි තුන් දෙනා හරි අල්ලගෙන දඟලනවා නම් ඒක මෝඩකම. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන පින්නතුනි අපේ සැනසෙල්ල අපි හදාගන්න මහන්සි ගන්නට ඕන. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා නිස්සරණේ කරා යන්න සීලවන්තකම අංකයකට ඕන. ඊළඟට ඒ සීලය පින්නතුනි සමාධිය පිණිස උපකාර වෙන්න ඕන. නැතුව සීල ආරක්ෂා කළ වැඩක් නැහැ. ඒ සීලය සමාධිය පිණිස උපකාර වෙන්න ඕනේ. සමාධිය තුලින් තමයි යථාර්ථය දකින්න පුළුවන් ප්‍රඥාව ඇති වෙලා. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ දුක් කරදර බාධක පැටලිලි හැම ජරමරයකටම හේතුව තමයි මේ තණ්හාව. තණ්හාවක් නැත්තම් පින්නතුනි ශෝකේකුත් නැහැ, බයකුත් නැහැ. පුදුම නිදහසක්. එහෙමනම් මේ තෘෂ්ණාව නැතිකරන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම පින්නතුල ප්‍රගුණ කරන්නට ඕන. බොහොම අවංකව මේ ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්නට ඕන. ඒ තුලින් අපිට මහා සැනසෙල්ල හදා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ නිස්සරණේ කරා යන්නට මේ අවබෝධය තුලින් අවස්ථාව සැලසේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන අංක 31 අරලිය උයන දකුණු කලතුර පදිංචි පුෂ්පා ජයනෙත්ති මහත්මාව ඇතුළු පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් මාස 17 වන දින විශේෂයෙන් මාද දින පරලෝසෙපත් වී වර්ෂ 14ක් සම්පූර්ණ වන සෝමාවතී ජයසිංහ මෑණියන්ට පරලෝසෙපත් වී සැප්තැම්බර් මාස 23 වන දිනට වර්ෂ 14ක් වන තේමිස් ජයනෙත්ති පියාණන්ට ගඟබඩගේ ඕමිස්සින්නෝ පියාණන්ට මිසිනෝනා ගුණසිංහ මෑණියන්ට ඒ වගේම තවත් සංසාරගත ඥාතීන් සිටිනවා නම් ඒ සියලු ඥාතීන්ට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා. අපේ ඥාතීන් සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපේ ඥාතීන්ට පින් දෙමු. එසේම විජේසිරි ගුණවර්ධන ස්වාමි පුරුෂයාට එරංග බුද්ධික ඒ පුතුන් දෙදෙනාට ඒ වගේම ඕපදී තුසාරි ලේලිවරුන්ට ඒ වගේම සිතුමි සයුල් ජෙවිඳු කියන මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම සුජීවත්ව සිටින ගුණසේන ජයනෙත්ති ඒ සහෝදරයාට, පත්මිනී ජයනෙත්ති, රංජනී චන්ද්‍රපාලි, ඉන්ද්‍රානි නිහාල් කියන සහෝදර සහෝදරියන්ට, ගඟබඩගේ සීලා නන්දා ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ට, පීඩී සමරකෝන් HAV පත්මිනී කියන නැගෙනවරුන්ට, තන්ත්‍රිකා පත්මා කියන ඉහලියන්ට, දායකත්වයේ දරූ සියලුම දෙනාට, ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය
චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සිත පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. අවීචයේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම පින්නතුනි අවසාන වශයෙන් පුෂ්පා ජයනිත්‍ය මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං